පසුගිය ඒකකයේ සාකච්ඡා කරා ප්‍රාග්ඥස්ටික සහ සූන්‍යෂ්ටික ජීවීන්ගේ ලක්ෂණ. ඒ වගේම බැක්ටීරියා සෛලික විශේෂයෙන්ම දර්ශීය බැක්ටීරියාවක කොටස් අපි හඳුනා ගත්තා. අද අපි බලමු දැන් මේ කොටසේදී අපිට අපි නොදන්න සෛලයක කොටස් හඳුනා ගන්න. දැන් අපි ඉස්සරලම බලමු. අපිට තියෙනවා මෙන්න මේ කොපුවක් ඇතුලේ දාපු පණුවෙක් වගේ අයිටම් එකක්. මෙහෙම කොපුවක් ඇතුලේ දාපු මේ අපි මේවට කියනවා මයිටොකොන්ඩ්‍රියම් කියලා. මොනවද කියන්නේ? මයිටොකොන්ඩ්‍රියම්. එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟට තියෙනවා මෙන්න මෙතන ඔබට පේනවා ගොල්ගි දේහ. මේ ගොල්ගි දේහ පිහිටන්න පුළුවන් ආකාරයක් තමයි පළවෙනි කේස් එක. එක්කෝ මේ ආකාරයට සමහර ලාවට තියෙනවා. සමහර ලාවට ගොල්ගි දේහ තියෙනවා මෙන්න මෙහෙම. සමහර ලාවට මේ දෙකම එකතු වෙලක් තියෙනවා ගොල්ගි දේහ. හරි. එතකොට ඊටාම චූටියට චූටි තිත් ටිකක් තියෙනවා. ඊටාම චූටි තිත් ටිකක් තියෙනවා මේ. ඊටාම චූටි තිත් වගේක් තියෙනවා. මේවට අපි කියනවා රයිබසෝම. රයිබසෝම. දැන් අපි අඳුනාගත්තා මයිටොකොන්ඩ්‍රියම මේ. මයිටොකොන්ඩ්‍රියම ඊටාම චූටි තිත් රයිබසෝම. ඒ වගේම මෙන්න මේ වගේ කොටස් අපි කිව්වා ගොල්ගි දේහ කියලා. එක්ක මෙහෙම තියෙන්න පුළුවන්. මේ වගේ තියෙන්න පුළුවන්. මේ වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම ඊටාම තියුණු තිතක් විදිහට තියෙන්න පුළුවන් න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව. එතකොට මේ න්‍යෂ්ටිකාව සහ මේ න්‍යෂ්ටිකා වටේට පටලයක් විදිහට තියෙන්න පුළුවන්. අපි කියනවා න්‍යෂ්ටිකා වටේ තියෙන පටලය න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටි පටලය. මෙන්න මේ න්‍යෂ්ටිකාවයි ඒ වටේ තියෙන න්‍යෂ්ටි පටලයයි දෙක එකතු වුණොත් මෙන්න මේ දෙන්න එකතු වුණොත් අපි කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිය කියලා. හරි දැන් ඔබට දැන් අර බැක්ටීරියාව කියලා දුන්නා වගේ මේක කියලා දෙන්න බෑ. චුට්ටක් ඔබට ඉව තියෙන්න ඕන දරුවෝ. පොඩි ඉවක් තියෙන්න ඕන සහ බුද්ධිය කියන දේ යම් තා ප්‍රමාණයට ඔබ වැය කළ යුතු වෙනවා. ඊළඟට ඔබට පේනවා මෙන්න මේ ලණුවක් වගේ තියෙනවා මේ. මේවට අපි කියනවා අන්තප්ලාස්මීය ජාලිකා. මේ අන්තප්ලාස්මීය ජාලිකාවල මේ වගේ ගැට තිබ්බොත් ගැටි සැඩ තිබ්බොත් අපි කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයට තනිව එක දිගට තිබුණොත් අපි ඒවට කියනවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. මේ ඒ කියන්නේ දැන් මෙතන තියෙන මොනවද පුතේ මේ? මේ තියෙන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. මෙතන තියෙන්නේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ වගේම අපිට සෛලය ඇතුළ පිරලා තියෙන්නේ පුතේ. මේ සෛලය ඇතුළ සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ සෛල ප්ලාස්මයෙන්. සෛලය ඇතුළ සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ මොන වගේද? සෛල ප්ලාස්මයෙන්. සෛල ප්ලාස්මය තියෙන ඒ වගේම සෛලයේ වටේට අනිවාර්යෙන් තියෙන පටලය තමයි ප්ලාස්ම පටලය. රයිට් මෙයා වටේට අනිවාර්යෙන්ම තියෙන කෙනා කවුද? ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්මයේ තියෙන මේ වටේට තියෙන අනිවාර්ය පටලය ප්ලාස්ම පටලය. හරි. අපි තව රූපයකට ගිහින් බලමු. දැන් බැලුවොත් එහෙම ඔබට මේකේ මෙතන පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නේද මේ ගොල්ගි දේහ මේ. මෙතන තියෙන ඔබට සංඛ්‍යාවද ගොල්ගි සංකීර්ණය. රයිට්. එතකොට ඔබට පේනවා මේ ඊටාම චූටියට තියෙනවා කවුද? රයිබසෝම මේ. ඊටාම චූටියට තියෙනවා රයිබසෝම. රයිබසෝම.
එතකොට මේ අපිට මෙන්න මේ වගේ තැන්වල තියෙනවා මේ මයිටොකොන්ඩ්‍රියම් මයිටොකොන්ඩ්‍රියම් මයිටොකොන්ඩ්‍රියම අපිට තියෙනවා. ඒ වගේම අපිට මැද ගත්තොත් එහෙම right. ඔබ දැන් ඉස්සලා රූපය පොඩ්ඩක් බලන්නකෝ. මේ දැන් මේ මැද තියෙන එකට අපි කිව්වා මොකක් කියලාද? න්‍යෂ්ටිකාව කියලා. න්‍යෂ්ටිකාව වටේ පටලය මොකද්ද? න්‍යෂ්ටි පටලය. දැන් මේ රූපෙත් බලමු අපි අඳුරන්න පුළුවන්ද කියලා. මේ ඇතුලේ තියෙනවා මොකද්ද පුතේ? න්‍යෂ්ටිකාව. මේ මෙන්න මේක න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව වටේ තියෙන මෙන්න මේ පටලය න්‍යෂ්ටිකාව වටේ තියෙන පටලය න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටි පටලය. එහෙනම් මේ න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලයයි දෙකම එකතු වුණාම මේ න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලයයි දෙකම එකතු වුණාම අපි මේ දෙන්නට නමක් කියනවා මොකද්ද? න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. එතකොට අපි ගත්තොත් එහෙම මේක සම්පූර්ණයෙන් පිරලා තියෙනවා මොන වගේද? මේක සම්පූර්ණයෙන් පිරලා තියෙනවා සෛල ප්ලාස්මේ. සෛල ප්ලාස්මේ මේ වටේ තියෙනවා මොකද්ද? මේ වටේ තියෙනවා ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්මේ වටේට තියෙන අපතේ මොකද්ද? ප්ලාස්ම පටලය. හරි. එතකොට අපිට මේකේ තැන් තැන් වල ලයිසෝසෝම තියෙනවා. ඒක තරම්ම තදින් අපිට හඳුනා ගැනීමට අපහසු නිසා මා ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. හරි. දැන් බලමු මෙහාගේ. ඔබට පේනවා මෙන්න මේ න්‍යෂ්ටිකාව ඔබට පැහැදිලි. ඒ වගේම මේ එළියේ තියෙනවා කවුද? න්‍යෂ්ටි පටලය. එහෙනම් න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලයයි දෙක එකතු වුනහම කවුද පුතේ වෙන්නේ? න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලයයි දෙක එකතු වුනහම අපි එකට කියනවා මොකද්ද? න්‍යෂ්ටිය කියලා. එතකොට ඔබට පේනවා මේ තැන්වල තියෙනවා මයිටොකොන්ඩ්‍රියම්. මේ කට්ටිය කවුද පුතාලා? මයිටොකොන්ඩ්‍රියම්. දැන් මෙයාගේ මෙතන තියෙනවා ගොල්ගි දේහ. දැක්කද මේ? ගොල්ගි සංකීර්ණයක් තියෙනවා. රයිට්? ගොල්ගි සංකීර්ණයක් තියෙනවා. දැන් මම මේ රික්තකය ගැන එහෙම අඳුනා ගැනීම ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මේක හැමතැනම පොදු නැති නිසා. එතකොට අපිට පේනවා මෙයාත් එක්ක බැඳිච්ච මේ අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. අන්තප්ලාස්මීය ජාලිකාවල මෙහෙම ගෙඩි ගැටිති තිබ්බනම් ඒවා මොනවද? රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ වගේම අපිට පේනවා මේ චූටි තිත් වගේ තියෙනවා කවුද? රයිබෝසෝම. චූටි තිත් වගේ තියෙනවා කවුද? රයිබෝසෝම. සෛලයේ මැද පිරලා තියෙන මොන වගේද? සෛල ප්ලාස්මේ. සෛල ප්ලාස්මේ වටේට තියෙනවා ප්ලාස්ම පට්ට. අපි මේ සෛලය මොකද්ද කියලා දන්නවද? අපිට වැඩක් නැහැ. නොදන්න හැඩ හඳුනා ගැනීම තමයි අපි කරන්නේ. රයිට්. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහා ගත්තොත්. මේකේ අපිට පැහැදිලිවම මොනවද පේන්නේ? මේ තියෙන්නේ පුතේ දර්ශීය දිලීරයක්. දර්ශීය දිලීරයක්. දැන් මෙයාගේ මට පෙන්වන්න බෑ මම හොයන්න බලන්න මයිටොකොන්ඩ්‍රියම්. මේ මයිටොකොන්ඩ්‍රියම් මේ. මෙන්න මයිටොකොන්ඩ්‍රියම්. ඒ වගේම මෙන්න න්‍යෂ්ටිකාව වටේ න්‍යෂ්ටි පටලය මේ දෙකට අපි කියනවා න්‍යෂ්ටිය. හරි. එතකොට මේකේ මේ තැන් දෙකක තියෙනවා කවුද? ගොල්ගි දේහ. මෙතනක් තියෙනවා ගොල්ගි දේහ, මෙතනක් තියෙනවා ගොල්ගි දේහ.
නේද? එතකොට අපි ගත්තොත් එහෙම චූටි සිත් විදිහට තියෙනවා මේ. චූටි සිත් විදිහට තියෙනවා කවුද? රයිබෝසෝම. චූටි සිත් විදිහට තියෙනවා කවුද? රයිබෝසෝම. ඒ වගේ මේ සෛලය මැද පිරලා තියෙනවා මොන වගේද? සෛලප්ලාස්මයෙන්. මේ සෛලය සම්පූර්ණයෙන් මැද පිරලා තියෙනවා කාගෙන්ද? සෛලප්ලාස්මයෙන්. එතකොට මේකේ ඊටාම විශාල රික්තකයක් ඔබට පේනවා. රික්තකයක් පේනවා. හරි. ඒ වගේම මේ ලයිසෝසෝමත් අපිට මේකෙදි නම් පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ලයිසෝසෝම. එතකොට මෙන්න මෙයාගේ සෛලයේ මැද දිවිලා තියෙනවා මැද පිරලා තියෙනවා සෛලප්ලාස්මේ. සෛලප්ලාස්මේ පිරලා තියෙනවා වගේම මෙන්න මේ එළියේ යනවා මොකද්ද? ප්ලාස්ම පටලය. සෛලප්ලාස්මේ වගේම ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලයටත් එළියේ තියෙනවා කවුද? සෛල බිත්තිය. ප්ලාස්ම පටලයටත් එළියෙන් තියෙනවා කවුද පුතේ? සෛල බිත්තිය. සෛල බිත්තිය. හරි. එතකොට මේ තියෙන්නේ ඔබට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙච්ච දිලීරේක කොටස්. දැන් බැක්ටීරියාව ගත්තොත් ප්‍රාග්න්‍යෂ්ටිකයි. දිලීර ශූන්‍යෂ්ටිකයි. බැක්ටීරියාව ප්‍රාග්න්‍යෂ්ටිකයි, දිලීර ශූන්‍යෂ්ටිකයි. දැන් ඔබට මේ ඉව වගේ තියෙනකොට මේ කොටස් හඳුනා ගන්න. ඉතින් මේක නිරන්තර පුහුණුව තුලින් තමයි දරුවනේ ඔබට නිසි ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මේක අර වගේ කියලා දෙන්න බෑ. ඒ කියන්නේ කියලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. අපි ජීවිතයේ දැකපු සෛලයක් අපිට නම් කරන්න දුන්නොත් ඔබට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ හැඩයක් දැක්ක ගමන් මේ මොකද්ද කොටස කියලා හඳුනා ගන්න. අපි ඉස්සරහට දැන් වැඩේ ඉවර නෑ. තව ඉස්සරහට තියෙනවා අපිට මේ වගේ හඳුනා ගන්න. හරි. ඉස්සරහට යම් බලන්න. දැන් අපි බලමු මේ බැක්ටීරියා හා දිලීර අතර පවතින වෙනස්කම් මොනවද කියලා. දැන් මුලින්ම ගත්තොත් එහෙම මේ බැක්ටීරියා සෛලය. දැන් ඔබ දන්නවා මේ බැක්ටීරියාව කියලා කිව්වොත් එහෙම මේක ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක්. ඒ වගේම දිලීර කියලා ගත්තොත් එහෙම මේ දිලීරය ශූන්‍යෂ්ටික සෛලයක්. බැක්ටීරියාව අපි දන්නවා ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක්. දිලීරය කියලා ගත්තොත් එහෙම අපි දිලීර දන්නවා ශූන්‍යෂ්ටික සෛල. එතකොට අපි ගත්තොත් එහෙම මේ බැක්ටීරියා සහ දිලීර දැන් මේ බැක්ටීරියාව ප්‍රාග්න්‍යෂ්ටිකනේ. එහෙනම් ප්‍රාග්න්‍යෂ්ටික නිසා මෙයාගේ න්‍යෂ්ටිය සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක්ද? නෑ, සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නෙමෙයි. එහෙමනම් මේ න්‍යෂ්ටිය වටේට පටලමය ආවරණයක් තියෙනවද? නෑ, පටලමය ආවරණයක් නෑ. ඇත්තටම ගත්තොත් මේකට න්‍යෂ්ටිය කියන වචනයට වඩාත් හොඳයි නියුක්ලියෝයිඩය. එහෙම නැත්නම් අපි වෘත්තාකාර DNA කියලා ගත්තොත්. දැන් බැක්ටීරියාවල නියුක්ලියෝයිඩය එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු කොටස වටේට පටල වලින් ආවරණය වෙච්ච ආවරණයක් නෑ. දැන් අපි ගත්තොත් එහෙම ඔය කිරි පැකට් එකක් එහෙම නේද? කිරිපිටි පැකට් එකක් මැද තියෙනවා කිරිපිටි, ඊට මදින් තියෙනවා පොලිතින් ආවරණයක්, ඊටත් පස්සේ තියෙනවා පෙට්ටියක් වගේ ආවරණ දෙකක් තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ දිලීර ගත්තොත් එහෙම දිලීරේ න්‍යෂ්ටිය වටේට පටල එකක් නෙමෙයි පටල ආවරණ දෙකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ඔන්න අපිට තියෙනවා අපි හිතමු මෙන්න මේක න්‍යෂ්ටිය කියලා. එතකොට මෙන්න මෙයාගේ වටේට පටලමය ආවරණ දෙකකින් වට වෙලා තියෙනවා කාගේද? මෙන්න මේ දිලීරවල. විශේෂයෙන්ම දිලීර වලට මේ ලක්ෂණය එන්න හේතුව තමයි මේ දිලීර ශූන්‍යෂ්ටික සෛල විශේෂය. නේද? මේ දිලීර කියලා කියන අපි ශූන්‍යෂ්ටික සෛල. එතකොට අපි ගත්තොත් එහෙම බැක්ටීරියා කියලා කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල. එතකොට අපි ගත්තොත් එහෙම දැන් බැක්ටීරියාවේ තියෙනවා ඉන්ද්‍රියකානේ. මොනවද තියෙන්නේ? ඔව්, රයිබෝසෝම, ඊට පස්සේ ප්ලාස්මීඩ වගේ චූටි ආහාර කණිකා මේ වගේ ඉන්ද්‍රියකාවන් තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන ඉන්ද්‍රියකා ගත්තොත් එහෙම බැක්ටීරියාවේ තියෙන ඉන්ද්‍රියකා තියෙනවනේ. මේ බැක්ටීරියාවේ තියෙන ඉන්ද්‍රියකා වටේට පටලමය ආවරණ නැහැ. අපි ගත්තොත් මෙන්න මේ බැක්ටීරියාවේ තියෙන ඉන්ද්‍රියකා වටේට පටලමය ආවරණ නැහැ. හැබැයි අපි දන්නවා දැන් දිලීර ගත්තොත් එහෙම මේ දිලීරේ තියෙනවා මයිටොකොන්ඩ්‍රියම්, ගොල්ගි දේහ, අන්තප්ලාස්මීය ජාලිකා වගේ ඉන්ද්‍රියකා. මේ දිලීරේ තියෙන ඉන්ද්‍රියකා ගත්තොත් මේ ඉන්ද්‍රියකා වටේට පටලමය ආවරණයක් තියෙනවා.
හරි. ඒ කියන්නේ මේ ඉන්ද්‍රේකාවක් ගත්තොත් දැන් අපි ගමු මෙන්න මෙහෙම. ඔන්න අපිට තියෙනවා මෙහෙම මයිටොකොන්ඩ්‍රියම. නේ. මෙහෙම මයිටොකොන්ඩ්‍රියමක් තියෙනවා. මේ මයිටොකොන්ඩ්‍රියම ගත්තොත් එහෙම මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම වටේට මොනවද තියෙන්නේ? ඔව්. මේ පටලමය ආවරණයක් තියෙනවා. හරි. එතකොට මේ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ ගොල්ගි දේහ, එහෙම නැත්නම් ගොල්ගි සංකීර්ණය, ඒ වගේම අන්තප්ලාස්මීය ජාලිකා. හැබැයි දිලීරවල හරිත ලව නැහැ. හරිත ලව නැති නිසා දිලීර වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්ද? බෑ. ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. බැක්ටීරියාවල හැම බැක්ටීරියාවම නෙමෙයි. අපි කියනවා ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවල. මොන බැක්ටීරියාවලද? ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවල මොනවද තියෙන්නේ? ඔව් හරිත ලව දක්නට ලැබෙනවා. ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවල හරිත ලව දක්නට ලැබෙනවා. එහෙමනම් අපි මුලින්ම කතා කරා බැක්ටීරියාවල න්‍යෂ්ටිය වටේට පටල ආවරණයක් නැහැ. දිලීරවල න්‍යෂ්ටිය වටේට පටල ආවරණ දෙකක් තියෙනවා. ඒ වගේම බැක්ටීරියාවල තියෙන රයිබෝසෝම, ආහාර කණිකා, ප්ලාස්මීඩ වගේ ඉන්ද්‍රියකා වටේට පටල ආවරණ නැහැ. හැබැයි දිලීරවල බොහොමයක් ඉන්ද්‍රියකා වටේට පටලමය ආවරණ තියෙනවා. ඊළඟට අපි කතා කරා හරිත ලව. දිලීරවල හරිත ලව දක්නට ලැබෙන්නේ නැහැ. බැක්ටීරියාවල ඇතම් කට්ටියගේ, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඇතම් කට්ටියගේ, එහෙම නැත්නම් අපි කියන මේවට ප්‍රභා සංශ්ලේෂී. ප්‍රභා මේ ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවල අපි ගත්තොත් එහෙම මේ ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවන් වල ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවන් ගත්තොත් එහෙම මේ ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවන් වල හරිත ලව තියෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියාවන් වල හරිත ලව තියෙනවා. ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා ගත්තොත් මේ වගේ හරිත ලව තියෙනවා. හැබැයි දිලීර ගත්තොත් එහෙම දිලීරවල හරිත ලව නැහැ. එතකොට බැක්ටීරියා සෛල බිත්තිය ගත්තොත් බැක්ටීරියා සෛල බිත්තිය හැදලා තියෙන්නේ පෙප්ටිඩොග්ලයිකෑන් වලින්. මොන වගේද? හයියෙන් මාත් එක්ක කියමු බලන්න. පෙප්ටිඩොග්ලයිකෑන්. දරුවනේ දැන් මේවා කියද්දි ඔබ ශබ්ද නගා කිව්වොත් තමයි ඔබට මේ දේවල් හොඳින් ධාරණය වෙන්නේ. දිලීර ගත්තොත් එහෙම දිලීරවල සෛල බිත්තිය හැදලා තියෙන්නේ කයිටින් වලින්. අපි ගත්තොත් එහෙම දිලීරවල දිලීර සෛල බිත්තිය හැදලා තියෙන්නේ බහුආයෝග ද්‍රව්‍යයක් වන කයිටින් වලින්. එහෙනම් දිලීරවල සෛල බිත්තිය තියෙන්නේ මොනවද? කයිටින්. බැක්ටීරියා සෛල බිත්තිය මොනවද තියෙන්නේ? පෙප්ටිඩොග්ලයිකෑන්. දැන් අපි දන්නවා මේ බැක්ටීරියා සහ දිලීර දෙන්නම ජීවීන්. එතකොට මෙයාලගේ ඉදිරි ක්‍රියාකාරීත්වය සඳහා අනිවාර්යයෙන්ම ශක්තිය අවශ්‍ය වෙනවා නේද? එතකොට මේ ශක්තිය ලබා ගැනීම සඳහා මෙයාලගේ ආහාර ගබඩා කරලා තියන්න ඕනේ. ඔව් අපි ඒකට කියනවා සංචිත ආහාර කියලා. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මේ බැක්ටීරියාවල ප්‍රධාන සංචිත ආහාරය තමයි ග්ලයිකෝජන්. ඒ වගේම දිලීරවල සංචිත ආහාරය තමයි ග්ලයිකෝජන් කියලා කියන්නේ. බැක්ටීරියාවල ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකෝජන්. ඒ වගේම දිලීරවල සංචිත ආහාරය තමයි අපි ග්ලයිකෝජන් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මම මේ කියපු ලක්ෂණ ටික අපි දැන් මේ ටික අයපාර පුරුද්දීක්ෂණය කරලා බලමු. මාත් එක්ක කියන්න බලන්න. දැන් මේ හැම වෙලාවෙම මතක් කරන දෙයක් තමයි මේ ඔබ සජීවී පන්තියක ඉන්නවා කියලා හිතාගෙන මාත් එක්ක මේ දේවල් උච්චාරණය කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ. හරි. පළවෙනි දේ තමයි බැක්ටීරියා සෛල. දැන් බැක්ටීරියාව ගත්තොත් ප්‍රාග්න්‍යෂ්ටිකයි. ඒක නිසා මේක සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නෑ වගේම පටල වලින් වට වෙච්ච න්‍යෂ්ටියකුත් නෑ බැක්ටීරියාවල. ඒ වගේම දිලීර ගත්තොත් එහෙම දිලීරවල පටල දෙකකින් වට වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. ඒක සූන්‍යෂ්ටික නිසා. ඒත් එක්කම බැක්ටීරියාවල ඉන්ද්‍රියකා කිසිවක් මොන වගේ ඉන්ද්‍රියකාද? ඔව් ප්ලාස්මීඩ, ආහාර කණිකා, රයිබෝසෝම වගේ ඉන්ද්‍රියකා තියෙනවා. මේ කිසිම ඉන්ද්‍රියකාවක් වටේට පටලම නැහැ. ඒක ඉන්ද්‍රියකා වටේට පටල නැහැ. හැබැයි දිලීර ගත්තොත් එහෙම මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම්, ඒ වගේම ගොල්ගි දේහ, අන්තප්ලාස්මීය ජාලිකා වගේ ඉන්ද්‍රියකා වටේට පටලමය ආවරණයක් තියෙනවා.
දිලියර වල හරිතලව නැහැ. ඒක නිසා ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. එතකොට බැක්ටීරියා වල ඇතම් කට්ටිය. ඇතම් කියන්නේ ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා වල හරිතලව තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම බැක්ටීරියා සෛල බිත්තිය හැදලා තියෙන්නේ පෙප්ටිඩෝග්ලයිකෑන් වලින්. බැක්ටීරියා සෛල බිත්තිය හැදලා තියෙන්නේ පෙප්ටිඩෝග්ලයිකෑන් වලින්. ඒත් එක්කම දිලිර සෛල බිත්තිය ගත්තොත් එහෙම සෛල බිත්තිය බහුවවයක ද්‍රව්‍යයක් වන කයිටින් වලින් හැදලා තියෙනවා. බැක්ටීරියා සෛල බිත්තිය පෙප්ටිඩෝග්ලයිකෑන්, ඒ වගේම දිලිර සෛල බිත්තිය කයිටින්. විශේෂයෙන්ම අපි මේ බැක්ටීරියා වල තියෙන පෙප්ටිඩෝග්ලයිකෑන් සංයුතිය අනුව ග්‍රෑම් ධන හා ග්‍රෑම් ඍණ කියලා බැක්ටීරියාවන් දෙවර්ගයක් ගැන කතා කරනවා. අපි මෙතනදී තරම් ගැඹුරට ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම මේ බැක්ටීරියා වල ප්‍රධාන සංචිත ආහාරය තමයි ග්ලයිකෝජන්. දිලියර වලත් සංචිත ආහාරය විදිහට තියෙන්නේ ග්ලයිකෝජන්. දැන් මේ දෙක වගුවක ආකාරයෙන් සංසන්දනයේට ඔබට හොඳට හැකියාව තිබිය යුතු වෙනවා. හොඳට මතක තියාගන්න මෙයා ප්‍රාග්න්‍යෂ්ටික නිසා සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නෑ. ඒ වගේම දිලියර ගත්තොත් එහෙම සංවිධානය වෙච්ච පටල දෙකකින් වට වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම අපිට පේනවා විශේෂයෙන්ම සෛලයක් දක්නට ලැබෙනවා. දැන් ඔයාලා කියන්න බලන්න මේ සෛලය ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක්ද ශූන්‍යෂ්ටික සෛලයක්ද? පැහැදිලිව පේනවා මේක ශූන්‍යෂ්ටික සෛලයක් කියලා පැහැදිලිව පේනවානේ. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ පේන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම ඔබට පේනවා සත්ව සෛලය. දැන් ඔබ දන්නවා සත්ව සෛලයක් කිව්වොත් එහෙම සත්ව සෛලයක් කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකද ශූන්‍යෂ්ටිකද? ඔව් අපි දන්නවා ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක් නෙවෙයි. එහෙනම් ශූන්‍යෂ්ටික සෛලයක්. හරි. දැන් මේ සත්ව සෛලය ගත්තොත් එහෙම සත්ව සෛලයටත් ශූන්‍යෂ්ටික ජීවීන්ට අදාළ එහෙම නැත්නම් ශූන්‍යෂ්ටික ජීවීන්ට අනන්‍ය වෙච්ච ලක්ෂණ තියෙනවා. එතකොට ශූන්‍යෂ්ටික ජීවීන්ට අනන්‍ය ලක්ෂණ කියලා කිව්වේ මෙයාගේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටිය වටේට පටල දෙකකින් වට වෙච්ච ආවරණයක් තියෙනවා. ඒ වගේම පටල මේ ඉන්ද්‍රෝයිකා තියෙනවා. දැන් අපි බලමු මෙන්න මේ සත්ව සෛලය. රයිට්. මේ සත්ව සෛලය ගත්තොත් මේ සත්ව සෛලය තුල තියෙන ඉන්ද්‍රයිකා අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවද කියලා. දැන් ඔබට පේනවා මුලින්ම මෙන්න මේ න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව වටේට තියෙනවා න්‍යෂ්ටි පටලය. මැද තියෙනවා න්‍යෂ්ටිකාව. මේ න්‍යෂ්ටිකාව වටේට තියෙනවා න්‍යෂ්ටි පටලය. එතකොට අපි ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය බොහොමයක් සෛල වගේම මෙයාගෙත් එළියේ තියෙන ආවරණය මේ ප්ලාස්ම පටලය. සෛලේ වටේට තියෙන ප්ලාස්ම පටලය නේ. එතකොට මේ ප්ලාස්ම පටලය සෛලය වට කරගෙන ඉන්නවා. හැබැයි මෙන්න මේ සත්ව සෛලයට සෛල බිත්තියක් තියෙනවද නැද්ද? මේ සත්ව සෛලයට සෛල බිත්තියක් තියෙනවද නැද්ද? නෑ. සත්ව සෛලයට සෛල බිත්තියක් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ ප්ලාස්ම පටලය ගත්තොත් ප්ලාස්ම පටලයට ඇතුලෙන් තියෙනවා මේක සම්පූර්ණයෙන් වගේ පිරීලා මේ හැම ස්ථානයක් වගේ පිරීලා මොකද සෛල ප්ලාස්මය. වටේට තියෙනවා ප්ලාස්ම පටලය, ඇතුලේ තියෙනවා සෛල ප්ලාස්මය. මොන ප්ලාස්මයද? සෛල ප්ලාස්මය. එහෙනම් මේ සෛලය සෛල ප්ලාස්මයෙන් පිරීලා තියෙනවා. මැද තියෙනවා න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව වටේට තියෙනවා න්‍යෂ්ටි පටලය. ඒ වගේම මේ න්‍යෂ්ටි පටලයට පිටින් ඔබට දැන් මේ රූපයේ දක්නට ලැබෙනවා අන්තଃප්ලාස්මීය ජාලිකා තියෙනවා. මොන අන්තଃප්ලාස්මීය ජාලිකා තියෙන්නේ? දැන් මෙන්න මේ එළියේ තියෙන අන්තঃප්ලාස්මීය ජාලිකා ගත්තොත් දරුවනේ මේක විශේෂ ලක්ෂණයක් තියෙනවා. බලන්න. මොකද්ද මේ අන්තঃප්ලාස්මීය ජාලිකා ටිකේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය? දැන් මේ බලන්න මේ අන්තঃප්ලාස්මීය ජාලිකා ගත්තොත් මේ දැක්වෙන අන්තঃප්ලාස්මීය ජාලිකාවේ ගැටිති ස්වභාවයක් තියෙනවානේ. මෙන්න මේ ගැටිති ස්වභාවයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ගැටිති ස්වභාවයක් පෙන්වන අන්තঃප්ලාස්මීය ජාලිකා වලට අපි කියනවා මොනවා කියලාද? රළු අන්තঃප්ලාස්මීය ජාලිකා. දැන් මෙන්න මේ හරියට අන්තঃප්ලාස්මීය ජාලිකා ටිකක් තියෙනවා.
හැබැයි මේ අන්තප්ලාස්මීය ජාලිකාවල මෙන්න මේ පෙන්වනවා වගේ ගැටති තියෙනවද? නැහැ. මේ වගේ ගැටති නැහැ. එහෙනම් අපි මෙන්න මේ අන්තප්ලාස්මීය ජාලිකාවලට කියනවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. පැහැදිලිද? සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. එතකොට ඊළඟට තියෙනවා අපි හොඳින් අඳුරන ඉන්ද්‍රියකාවක් මයිටොකොන්ඩ්‍රියම්. දැන් මේකේ මයිටොකොන්ඩ්‍රියම් කීපයක් තියෙනවා නේද? ඔව්. අපි දන්නවා මේකේ මයිටොකොන්ඩ්‍රියම් කීපයක් තියෙනවා. ඔව්. දැන් මේ කරලක් ඇතුලේ පණුවෙක් දාලා වගේ. මෙන්න මේ වටේට කරලක් තියෙනවා. මෙන්න මේ කරල ඇතුලේ තියෙනවා දරුවනේ මොකක්ද දාලාද? නිකන් පණුවෙක් වගේ ස්වභාවයක්. හරි. ඔබට මේවා පැහැදිලිවම අන්වීක්ෂයක් තුලින් ප්‍රායෝගික පරීක්ෂණවලදී දැක ගැනීමේ හැකියාව තියෙනවා මේ. මේත් මයිටොකොන්ඩ්‍රියමක් නේ. පණුවෙක්ගේ ස්වභාවයක්. රයිට්. මේ තියෙනෙත් මයිටොකොන්ඩ්‍රියමක්. මේ තියෙනෙත් මයිටොකොන්ඩ්‍රියමක්. මේ වගේ සත්ව සෛලයක් ගත්තොත් මේ සත්ව සෛලයක මයිටොකොන්ඩ්‍රියම් කිහිපයක් දක්නට ලැබෙනවා. එක්කෙනෙක් නෙවෙයි කිහිපයක් දක්නට ලැබෙනවා. එතකොට අපි දන්නවා ගොල්ගි සංකීර්ණය. මෙතන ගොල්ගි සංකීර්ණය ඔබ ගත්තොත් අපිට පේනවා මෙතන තියෙන මේ ගොල්ගි සංකීර්ණය. ගොල්ගි සංකීර්ණය මේ ආකාරයට තියෙනවා. මම ඔබට කිව්වා මේ ගොල්ගි සංකීර්ණයේ ස්වභාවය තියෙන පුළුවන් කිහිප ආකාරයක් තියෙනවා. රයිට්. ගොල්ගි සංකීර්ණය ගත්තොත් එහෙම ගොල්ගි සංකීර්ණය අපිට දැන් මැත්ස් බයෝ ළමයි නම් මේවා ටිකක් වැඩිපුර ඉගෙන ගන්නවා. අපිට තරම්ම ගැඹුරට නෑ. මෙන්න මේ වගේ ස්වභාවයකට තියෙනවා සමහර වෙලාවට. ඒ වගේම සමහර වෙලාවට ගොල්ගි සංකීර්ණ තියෙනවා. ඔහොම නැතුව මෙන්න මෙහෙම. මේ ආකාරයට. මේ පොඩි චිට්ටිකුත් තියෙන සමහරට මේ වගේ කිසේ. එතකොට තවත් වෙලාවකට තියෙනවා මේ ගොල්ගි සංකීර්ණය මේ දෙනම එකතු වෙලා මේ ස්වභාවයන් දෙකම එකතු වෙලා සමහර ලාවට මේ ආකාරයට ගොල්ගි සංකීර්ණයක් එහෙම නැත්නම් ගොල්ගි දේහ දක්නට ලැබෙන අවස්ථාත් අපිට තියෙනවා. රයිට්. එතකොට සමහරක් වෙලාවට මේ සත්ත්ව සෛලයක් ගත්තොත් සත්ත්ව සෛලයක් එහෙම නැත්නම් ශාක සෛලයක් තුළ මේ ගොල්ගි දේහ කිහිපයක් අපි ගොල්ගි බොඩිස් කියලා කියන මේ ගොල්ගි බොඩිස් කිහිපයක් දක්නට ලැබෙනවා. සමහර ලාවට එකක් විතරක් වෙන්නත් පුළුවන්. හරි. දැන් බලන්න. අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ඊළඟට අපි දන්නවා රයිබෝසෝම. ඊටාම සියුම් විදිහට තියෙන ඊටාම කුඩාවට තියෙන ඉන්ද්‍රියකාවක් තමයි දරුවනේ රයිබෝසෝම කියලා කියන්නේ. ඔක්කොම බලන්න මේ රයිබෝසෝම. මේ ඔබට පේනවා මෙන්න මේ යම් තැන්වල ඊටාම කුඩාවට රයිබෝසෝම දක්නට ලැබෙනවා මේ. රයිබෝසෝම දක්නට ලැබෙනවා. රයිබෝසෝම දක්නට ලැබෙනවා. එතකොට මේ සත්ත්ව සෛලය තුල හරියටම සෛලයේ මැද හරියටම නෙමෙයි බොහෝසෙන් සෛලයේ මැද වෙන්න තියෙනවා මෙන්න මේ කේන්ද්‍ර දේහය කියන කොටස. කේන්ද්‍ර දේහය. හරි. එතකොට අපි කතා කරා මයිටොකොන්ඩ්‍රියම්, ඒ වගේම න්‍යෂ්ටිකාව, ඒ වගේම න්‍යෂ්ටි පටලය මේ මැද තියෙනවා න්‍යෂ්ටිකාව වටේ තියෙන න්‍යෂ්ටි පටලය. එහෙනම් න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලයයි දෙකම එකතු වුනහම අපි තනි නමක් කියනවා කවුරු කියලාද? න්‍යෂ්ටිය කියලා පාවිච්චි කරනවා. න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලය එකතු කරාට පස්සේ අපි මේකට කියනවා මොනවා කියලාද? න්‍යෂ්ටිය කියලා කියනවා. එතකොට මැද ගත්තොත් එහෙනම් මේක කේන්ද්‍ර දේහය. ඒ වගේම මේ සෛලය තුල චූටි තිත්තාකාර රයිබෝසෝම තියෙනවා. දැන් සෛලය මැද මොනවාගෙද පිරලා තියෙන්නේ? ඔව්. සෛලය වටේ ගත්තොත් එහෙම. මෙන්න මේ සෛලය වටේ ගත්තොත් එහෙම අපි කිව්වා මොනවද තියෙන්නේ? ඔව්. ප්ලාස්මා පටලය. ප්ලාස්මා පටලයට ඇතුළෙන් තියෙනවා මෙන්න මේ ප්ලාස්මා පටලයට ඇතුළෙන් තියෙනවා මොනවා පිරලාද? ඔව්. මේ සෛලය සම්පූර්ණයෙන් පිරලා තියෙනවා මොනවාගෙන්ද? මේ ප්ලාස්මා පටලයට ඇතුළේ සෛලය සම්පූර්ණයෙන් පිරලා තියෙනවා සෛල ප්ලාස්මේ. එහෙනම් මේ එළියේ තියෙනවා ප්ලාස්මා පටලයෙන් ඇතුළේ තියෙනවා මොනවාද? සෛල ප්ලාස්මය පිරලා. එහෙනම් මේක මේ සෛලය සම්පූර්ණයෙන් පිරලා තියෙනවා සෛල ප්ලාස්මා. න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි පටලය එළියේ තියෙනවා කවුද? මේ අන්තප්ලාස්මීය ජාලිකා. හැබැයි මේක ගැටි තියෙන නිසා රළු අන්තප්ලාස්මීය ජාලිකා.
මේ පැත්තේ තියෙන සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා මේ වගේ ගැටති දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් මේ කට්ටිය මයිටොකොන්ඩ්‍රියා මෙතන තියෙන ගොල්ගි සංකීර්ණය මම කිව්වා ගොල්ගි සංකීර්ණ කිහිපයක් තියෙන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියා කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම රයිබෝසෝම විශාල සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. මේ රයිබෝසෝම ප්‍රමාණයෙන් ඉතාම කුඩායි. එතකොට මෙන්න මේ කේන්ද්‍රයේ මැද හරියට වෙන්න තව එකක් තියෙනවා අපි කිව්වා කේන්ද්‍ර දේහය කියලා. මේ මැද තියෙනවා කේන්ද්‍ර දේහය. නේද? අපි ඉස්සරහට ගිහින් බලමු දැන් ඔයාලට තනියම මේ කොටස් ටික නම් කරගන්න හැකියාව තියෙනවද කියලා දරුවෝ. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහාගේ අපි බලමු 7 වෙනියා කවුද? පළවෙනියා කවුද? ඔව් සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. දැන් මේක වීඩියෝ පාඩම් මාලාවක්. ඒ වුණාට ඔබ මේක සජීවීව ගන්න ඕන දරුවනේ. හරි? මේක සජීවීව අරගෙන උත්තට කටහට උස්සලා උච්චාරණය කරලා මාත් එක්ක මේවා ශබ්ද නගලා කිව්වොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ. ඔබ උසස් පෙළ විභාගයේදී හොඳ ප්‍රතිඵලයකට යන්න නම් අනිවාර්යයෙන්ම මේවා උත්තට ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ. ඒවා ඒ කියන්නේ කෙලිම මේ කරද්දී මේ DP එඩියුකේෂන් නාලිකාවේ තියෙන මේ පාඨවල ටික මේ රූප ටික ඔයාලගේ චිත්ත රූප දැකලා තියෙන්න ඕනේ. හරි? පේපර් එක අතර ගත්තට පස්සේ මේ රූප උත්තට පේන්න ගන්න ඕනේ. හරි? හොඳ මතකයේ තියෙන්න ඕනේ දරුවෝ. හරි. එහෙනම් පළවෙනියා කවුද? සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. දෙවෙනියා දෙක කොහටවත් ඉරි කැලක් වැදලා නැහනේ. දෙක කොහටවත් ඉරි කැලක් වැදලා නැහැ. එහෙනම් දෙක මොකද්ද වෙන්නේ? ඔව් සෛලප්ලාස්මය. මේක පුරාවට පිරලා තියෙන සෛලප්ලාස්ම. රයිට්. තුන ඔව් ඔබට පේනවා මේ තුනේ ඊතලයේ ගිහින් තියෙන්නේ මෙන්න මේ ගොල්ගි සංකීර්ණයට කියලා. එහෙම නැත්නම් ගොල්ගි දේහ කියලාත් අපි මේකට කියනවා. හතරවෙනි තිත ගිහින් තියෙන්නේ මෙන්න මේ චූටි තිත. අපි දන්නවා රයිබෝසෝම මේ තියෙන චූටි තිත් ටිකට රයිබෝසෝම වල තමයි ගිහින් තියෙන්නේ. පස්වෙනියා ඔව් කේන්ද්‍ර දේහයනේ. රයිට්. පස්වෙනියා කේන්ද්‍ර දේහය. හයවෙනියා මෙන්න මේ සෛලයේ වටේට එන පටලය. ඔව් අපි දන්නවා ප්ලාස්මා පටලය. ඒ වගේම හත මැද තියෙනවා මෙන්න මේ මැද තියෙන කෙනා න්‍යෂ්ටිකාව. එහෙනම් න්‍යෂ්ටිකාව වටේට තියෙනවනේ මොකද්ද මේ 8 වෙනියා? ඔව් න්‍යෂ්ටි පටලය. 7 වෙනියා න්‍යෂ්ටිකාව වටේට තියෙනවා මොකද්ද? න්‍යෂ්ටි පටලය. ඒ වගේම අපිට 9 වෙනියා. ඔව් මෙන්න මේ න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි පටලය මේ දෙන්නම එකතු වුණාම මේකට කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලයයි දෙකම එකතු වුණාම මේකට කියනවා මොකක් කියලාද? න්‍යෂ්ටිය කියලා කියනවා. එතකොට අපි 9 වෙනි දක්වා කතා කරා. 10 වෙනියා මේ ගැටති සහිත අන්තප්ලාස්මීය ජාලිකාව. 10 වෙනියා ගැටති සහිත අන්තප්ලාස්මීය ජාලිකාව රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා මේක ඔස්සේනියා අපිට කිහිපයක දක්න ලැබෙන අවස්ථාන මේවා මයිටොකොන්ඩ්‍රියම්. මම හිතන්නේ එච්චරයි තියෙන කොටස්. ඔබට දැන් මේ කොටස් වෙනත් රූපයක දුන්නත් දරුවනේ පොඩ්ඩක් හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් මේ රූපේ මෙහෙම පිටිම හම්බෙන්නේ නැහනේ. ඔබ දන්න උසස් පෙළ විභාගයේදී මේක දෙන්නේ නැහැ. සමහර වෙලාවට ඩයග්‍රෑම් එකක්. ඒ කියන්නේ අතින් ඇඳපු එකක්. සමහරක් වෙලාවට අන්වීක්ෂ ව්‍යුහයක්. රයිට්. ඒ කියන්නේ අන්වීක්ෂයෙන් බැලුවහම පේන එකක් හරි එහෙම නැත්නම් චිත්‍ර ශිල්පියෙක් විසින් ග්‍රැෆික් ශිල්පියෙක් විසින් අඳිනලා දෙකක් හරි කොහොම හරි දෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට හැකියාව තියෙන්න ඕනේ මේ දෙන එක කොහොම වුණත් මොනා කරන්නද? ඔව් හොඳට හඳුනා ගන්න. හරි. යම් බලන්න. දැන් බලන්න මේ සත්ත්ව සෛලයක ඇඳපු තවත් අන්වීක්ෂ ව්‍යුහයක් වගේ. හරි. දැන් මේකේ පේනවා මේ රළු අන්තප්ලාස්මීය ජාලිකා පැහැදිලිව ඔබට පේනවා. දැක්කද? රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඔබට මයිටොකොන්ඩ්‍රියම් පැහැදිලිව පේනවා. මේ වටේට යනවා කවුද? ප්ලාස්ම පටලය. ඒ වගේම මේ රළු අන්තප්ලාස්මීය ජාලිකා වලින් ගැලවිලා මේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා මෙතන තියෙනවා. මේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. මෙතන තියෙනවා ගොල්ගි දේහය නැත්නම් ගොල්ගි සංකීර්ණයක්. රයිට්? රික්තකය. හරි. එතකොට අපි ගත්තොත් එහෙම අපි
මේවට කියන ශුද්‍ර නාලිකා කියලා. ශුද්‍ර නාලිකා. ඒ වගේම රයිබෝසෝම. ඔබට පේනවා මේ රයිබෝසෝම් දක්නට ලැබෙනවා. හරි. ඒ වගේම ඉතා පැහැදිලිවම න්‍යෂ්ටිකාව, ඒ වගේම න්‍යෂ්ටි පටලය පේනවා මේ න්‍යෂ්ටිකාව තියෙනවා. න්‍යෂ්ටිකාව වටේට ඔබට පේනවා න්‍යෂ්ටි පටලය තියෙනවා. ඒට අමතරව මේ ලයිසෝසෝම ටිකුත් මේකේ දක්වලා තියෙනවා. ලයිසෝසෝම. මේකට අපි කියනවා ශුද්‍ර නාලිකා. ශුද්‍ර නාලිකා මේ බට වගේ චූටි මේක අතර මේ සිනිඳු බටයක් වගේ අයිටම් එකක් මේක. බටයක් වගේ අයිටම් එකක් අපි මේකට කියනවා ශුද්‍ර නාලිකා කියලා. හරි. සෛලයේ මැද පිරලා තියෙන මොන වගේද පුතේ? ඔව් සෛලයේ මැද පිරලා තියෙන මොකෙන්ද? සෛල ප්ලාස්මේ. හරි. දැන් මෙතන කතා කරේ සත්ත්ව සෛලය හා සම්බන්ධ. අපට පේනවා මෙන්න මේ ශාක සෛලයක ග්‍රැෆිකල් view එකක්. එහෙම නැත්නම් හරස් කඩක් චිත්‍ර ශිල්පියෙක් විසින් ගොඩනගන ලද. අපි බලමු තව ෂොට් එකක් ඉස්සරහට ගිහලා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ තියෙන්නේ ශාක සෛලයක්. දැන් මේ ශාක සෛලයේ අපිට හඳුනා ගන්න පුළුවන් කොටස් මොනවද තියෙන්නේ? අපි බලමු. ඔව්. දැන් ඔබට පේනවා මෙන්න මෙතන තියෙනවා න්‍යෂ්ටිකාව. මේ පැහැදිලිව පේනවා න්‍යෂ්ටිකාවනේ. හරි. මේ බලන්න මේ. න්‍යෂ්ටිකාව වටේට තියෙනවා කවුද? න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටිකාව මැද තියෙනවා මේ තියෙන ශාක සෛලයක්. මේ ශාක සෛලය ගත්තත් මැද තියෙනවා න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව වටේට තියෙනවා කවුද? න්‍යෂ්ටි පටලය. පැහැදිලිව කියන්නේ මොකද? න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටිකාව වටේට තියෙනවා මොකද? න්‍යෂ්ටි පටලය. මේ න්‍යෂ්ටි පටලයේ වටේට තියෙනවා මේ ජටිත සහිතව කවුද ඉන්නේ මේ? රළු අන්තප්ලාස්මීය ජාලිකාව. දැන් අපිට මේ තැන් දෙකක් තියෙනවා. මෙන්න මේ නිල් පාටෙන් අද තැන් දෙකේ ඉන්නවා කවුද? ගොල්ගි බොඩිස්. එහෙම නැත්නම් ගොල්ගි දේහනේ. ගොල්ගි සංකීර්ණ දෙකක් තියෙනවා මේ. ඒ වගේම අපිට පේනවා මේ මයිටොකොන්ඩ්‍රියම් දක්නට ලැබෙනවා. ඒ වගේම මෙතන මේ චූටි තිත් සහිතව තියෙනවා කවුද? රයිබෝසෝම. සෛලය සම්පූර්ණයෙන් මැද පිරලා තියෙනවනේ මොනවා වගේද? ඔව්. සෛලයේ මැද පිරලා තියෙනුනේ සෛල ප්ලාස්මේ. සෛලයේ මැද පිරලා තියෙන මොනවා වගේද? සෛල ප්ලාස්මේ. ඒ වගේම තමයි සෛල ප්ලාස්මේට එපිටින් ඉන්නවා කවුද? සෛල ප්ලාස්මේට එපිටින් ඉන්නවා ප්ලාස්ම පටලය. මැද යනවා සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මේට එපිටින් ඉන්නවා කවුද? ප්ලාස්ම පටලය. මේට අමතරව දැන් අපි ඉස්සරලා කතා කරපු නැති කොටස් ටිකක් තියෙනවා. right. දැන් බලමු මොනවද කොටස් ටික කියලා. අපි දන්නවා මේ ශාක සෛලයක් ගත්තොත් එහෙනම් මේ ශාක සෛලයක් තුල ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන කොටසට අපි කියනවා මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් කැලලට අපි කියනවා හරිතලව කියලා. වෙනවා මෙන්න හරිතලව කියලා. හරිතලව. මේ හරිතලව තිබ්බොත් තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්න හැකියාව තියෙන්නේ. right? ඉතින් ඒතකොට හරිතලව තියෙන බොහොමයක් ශාක නිසා තමයි අපි ජීවත් වෙන්නේ නේ. right. අපි ඔක්සිජන් වල වටිනාකම පහුගිය දවස්වල කතා කරා. එතකොට අර මැද තියෙනවා අපි ගත්තොත් එහෙම මෙන්න මේ 6 සහ 7 කොටස් දෙකට අපි කියනවා රික්තකය කියලා. මෙන්න මේ 6 සහ 7 කොටස් දෙකට අපි එකට ගත්තොත් කියනවා රික්තකය කියලා. මෙන්න මේ එළිය යන කෑල්ල 7 වෙනියා තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය. සෛලයේ මැද තියෙනවා පුතේ සෛල යුෂය. මේ එළිය කෑල්ල තාන ප්ලාස්ටය, ඇතුලේ තියෙන කවුද? සෛල යුෂය. right. දැන් බලමු මේ කොටස් ටික අපි කොහොමද
හඳුනාගන්නේ කියලා. right. දැන් අපි ගත්තොත් එහෙම ඔබට පේනවා දැන් මෙයාලගේ දෙන්නගේ ලක්ෂණ සංසන්දනය කිරීමට අපිට අවශ්‍ය වෙනවා. ඒ ලක්ෂණ සංසන්දනය කරන්න පෙර ආතුව අපිට මෙයාලගේ කොටස් පිළිබඳව දැනගෙන සිටීම අවශ්‍ය වෙනවා. දැන් මේ රූපයේ තියෙන්නේ චිත්‍ර ශිල්පයේ අඳින ලද ශාක සෛලය. ඔබට පැහැදිලිව පේනවා මෙන්න මේ. හරි. මෙන්න මේ හරිතලව මෙයාගේ ස්වභාවය මේ මයිටොකොන්ඩ්‍රියම් වල ස්වභාවය මේ දෙකේ වෙනස පොඩ්ඩක් හඳුනා ගන්න. එතකොට අපි ගත්තොත් එහෙම සෛලයේ මැද තියෙනවා න්‍යෂ්ටිකාව. මේ න්‍යෂ්ටිකාව වටේට තියෙනවා කවුද පුතාලා? න්‍යෂ්ටි පටලය. මේ මැද ඉන්නවා න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව වටේට ඉන්නවා න්‍යෂ්ටි පටලය. හයිය කියමු මාත් එක්ක. න්‍යෂ්ටිකාව වටේ ඉන්නවා න්‍යෂ්ටි පටලය. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ගැට සහිතව තියෙනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා. මේ තියෙනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ වගේම මෙන්න මේ සෛලය සම්පූර්ණයෙන් පිරලා තියෙනවා සෛලප්ලාස්මේ. මේ සෛලය සම්පූර්ණයෙන් පිරලා තියෙනවා මොකෙන්ද? සෛලප්ලාස්මේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ මැද සෛලප්ලාස්මයෙන් පිරලා තියෙද්දි මෙන්න මෙයා වටේට යනවා කවුද? ප්ලාස්ම පටලය. මේ වටේට යනවා කවුද? ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. හරි. ප්ලාස්ම පටලය. දැන් ශාක සෛලයේ තිබ්බ නැති සත්ව සෛලයේ තියෙන බිත්තිය මෙන්න මේ සෛල බිත්තිය මීට පිටින් පැහැදිලිව තියෙනවා. මෙන්න මේ පිටින් යන්නේ කවුද? මෙන්න මේ පිටින් යන්නේ සෛල බිත්තිය. විශේෂයෙන්ම සෙලියුලෝස් වලින් හැදිච්ච ශාක සෛල බිත්තියක් තමයි දක්නට ලැබෙන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන් මධ්‍ය රික්තකයක් විශාල වශයෙන් විවිධ හැඩාකරවල මධ්‍ය රික්තකයක් තියෙනවා. මේ රික්තකයේ මැද තියෙනවා සෛලවිෂය. සෛලවිෂය තියෙනවා වගේම මෙන්න මේ එළියේ ආවරණයට මම කියනවා තාන ප්ලාස්ටය. අය පාරක් යන තාන ප්ලාස්ටය. හරි. මෙතන ගොල්ගි සංකීර්ණයකුත් දක්නට ලැබෙනවා. හොඳට බලන්න මේ මයිටොකොන්ඩ්‍රියම් සහ හරිතලව දෙන්න වෙන්වෙන්ව හඳුනා ගන්න. ඊට අමතරව මෙතනත් මේ ලයිසෝසෝම ටිකුත් දක්නට ලැබෙනවා. රයිබෝසෝම මේ ඊටාම කුඩායි රයිබෝසෝම. හැබැයි ඊට වඩා චුට්ටක් ලොකුවට තියෙනවා ලයිසෝසෝම. රයිබෝසෝම විශාල ප්‍රමාණයක් තියෙනවා. ලයිසෝසෝම තියෙන්නේ ඊටා සුළු ප්‍රමාණයක්. අපි බලමු අපගේ රූප සරහනට ගිහිල්ලා දැන් මෙතන අපි කියමු බලන්න මෙන්න මේ කොටස් ටික. පළවෙනියා අපි දන්නවා පළවෙනියා රයිබෝසෝම. රයිබෝසෝම මෙන්න මේ දෙවනියා ඔබට පේනවා මේ ගැටි ගැටි සහිත අන්තප්ලාස්මීය ජාලිකාව. රළු අන්තප්ලාස්මීය ජාලිකාවට තමයි මෙයා වැදිලා තියෙන්නේ. රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ වගේම තුන්වෙනියා ඔබට මම පෙන්නුවා මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම් සහ හරිතලව අතර වෙනස. රයිට්. මෙන්න මේ හරිතලව සහ මයිටොකොන්ඩ්‍රියම් අතර වෙනස. තුන්වෙනියා හරිතලව. හරිතලව. මෙන්න මේ ඇතුලෙන් යන ප්ලාස්ම පටලයට පිටින්. මෙන්න මේ ඇතුලෙන් යන ප්ලාස්ම පටලයට පිටින් තියෙනවා කවුද? සෛල බිත්තිය. සෛල බිත්තිය. සෛල බිත්තිය. මෑට පිටින් තියෙන කවුද? සෛල බිත්තිය. එතකොට අපි ගත්තොත් එහෙම පස්වෙනියා අපි දන්නා පැහැදිලිවම මයිටොකොන්ඩ්‍රියම්. මේක මයිටෝ කියනවා මයිටර් කියනවා. මයිටොකොන්ඩ්‍රියම්
මයිටොකොන්ඩ්‍රියම කියනවා. 6 වෙනියා right. අපි 6 වෙනියා 7 වෙනියා වෙන වෙනම ගත්තොත් 6 වෙනියා සෛල යුෂය. 6න් කියන බලන්න සෛල යුෂය. 7 වෙනියා මේ සෛල යුෂය වටේට තියෙනවා අපි දන්නවා තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය. ඒ වගේම සෛලේ මැද පිරලා තියෙනවා. මේ දැන් මේ 8 වෙනි ස්ථානයේ කොහොටවත් ඊතලේ ගිහින්නේ නැහැ. නේ? එහෙනම් සෛල ප්ලාස්මය. සෛල සෛල ප්ලාස්මය. දැන් මේ 9 වෙනි ස්ථානයේ මේ 9 වෙනි ස්ථානයේ තියෙන කවුද? ගොල්ගි සංකීර්ණය. ගොල්ගි සංකීර්ණය. ගොල්ගි සංකීර්ණය. 10 වෙනි ස්ථානයේ තියෙනවා ප්ලාස්ම පටලය. ඒ වගේම 11 වෙනි ස්ථානයේ තියෙනවා න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාවට වටෙන් තියෙනවා 12 වෙනියට න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටි පටලය. right. මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන ඉන්ද්‍රිකාවන් ටික. දැන් මේකේ ලයිසෝසෝම නැහැ. නේ? ඒ වගේම ශුද්‍ර නාලිකා පේන්න නැහැ. දැන් මේක අපිට ආසන්න විදිහට මෙන්න මෙතන ශුද්‍ර නාලිකාවක් කියලා ගන්න පුළුවන්. ඒත් ඒකේ තරම්ම තියුණු පැහැදිලි දර්ශනයක් නැහැ. ලයිසෝසෝමයක් හොයාගන්න ටිකක් අමාරුයි මෙතන. හරි? ඒක නිසා හැම රූපයකම පුතේ හැම ඉන්ද්‍රිකාවක්ම නැහැ. දැන් මෙයාගේ තියෙන ඉන්ද්‍රිකා තව එක නැහැ. තව එක ඉන්න ඉන්ද්‍රිකා මේකේ නැහැ. හරි? right. අපි යම් බලන්න ඉස්සරහට. දැන් ඔබට පේනවා දැන් මේ තියෙන්නේ මොකද්ද? හොඳට බලන්න දැන් මෙයා කොහොමද අපි අඳුරගන්නේ? හරිද මේ? රික්තකයක් තියෙනවා. ඒ වගේම වටේට සෛල බිත්තිය තියෙනවා. මේ. එහෙනම් රික්තකයි සෛල බිත්තියයි තියෙන්නේ කාගේද පුතේ? ඔව්. ශාක සෛලයක් නේ. මේකත් ශාක සෛලයක්. බලන්න මේ. මේක මැද තියෙනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටිකාව. මේ න්‍යෂ්ටිකාව වටේට න්‍යෂ්ටි පටලය. તો න්‍යෂ්ටිකාවයි න්‍යෂ්ටි පටලය එකතු වුණාම මෙයා න්‍යෂ්ටිය. මේ එළියෙන් තියෙනවා කවුද? රළුවන්ත ප්ලාස්මීය ජාලිකා. හරි? දැන් මේ ගැටි චුට්ටක් පේනවා මේ අපිට මේ ගැටි චුට්ටක් පේනවා. එතකොට ගැටි නැති කට්ටිය කවුද? එළියේ ඉන්නවා සිරිදුවන්ත ප්ලාස්මීය ජාලිකා. දැන් මෙයාලා සමහර ලාවට වෙනම පැත්තක තියෙන්නත් පුළුවන්. මයිටොකොන්ඩ්‍රියම් තදර පේනවා. මයිටොකොන්ඩ්‍රියම් වලට පොඩ්ඩක් විශාලව තව තියෙනවා හරිතලාව. මැද විශාල වශයෙන් තියෙනවා රික්තකය නේ. ඔව් රික්තකයේ කොටස් ගත්තොත් එහෙම මැද තියෙනවා සෛලයුෂය, එළියේ තියෙනවා තාන ප්ලාස්ටය. ඒ වගේම සෛල වටේට යනවා කවුද? ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලයට එළියෙන් තියෙනවා කවුද? සෛල බිත්තිය. හරි අපි දැන් මම හිතන විශාල උදාහරණ ගණනක් කතා කරානේ. right. මේ චූඩියට තියෙන අපිට රයිබෝසෝම. අපි ඊළඟට බලමු මේ ශාක සෛලයක් හා සත්ත්ව සෛලයක කොහොමද ලක්ෂණ සංසන්දනය කරන්නේ කියලා. දැන් ශාක සෛලයකුයි සත්ත්ව සෛලයකුයි ගත්තොත් මේ දෙන්නම ප්‍රාග්න්‍යෂ්ටික නේද? ඔව් අපි දන්නවා මෙන්න මේ ශාක සෛලය සහ සත්ත්ව සෛලය කියන දෙන්නම මේ දෙන්නම ශූන්‍යෂ්ටිකයි. ප්‍රාග්න්‍යෂ්ටික නෙමෙයි ශූන්‍යෂ්ටික. දැන් හොඳට බලන්න දැන් මම දෙයක් කියද්දි ඒ දේ ඔබ ධාරණයෙන් අහගෙන ඉන්න ඕනේ. දැන් මම බැන්නත් ඔබ දන්නේ නැහනේ. ඒ නිසා හොත්තට ධාරණයෙන් අහගෙන ඉන්න මොනවද කියන්නේ කියලා. right? ශාක සෛල සත්ත්ව සෛල දෙන්නම් මොනවද? ඔව් ශූන්‍යෂ්ටිකයි. හරි? ප්‍රාග්න්‍යෂ්ටික තුන් දෙනා කවුද? අපි කිව්වා බැක්ටීරියා, ආකි බැක්ටීරියා සහ සයනෝ බැක්ටීරියා ප්‍රාග්න්‍යෂ්ටිකයි. වෛරස් ගත්තොත් සෛලීය ව්‍යුහයක් නැහැ. right? එතනින් පස්සේ ඔව් දිලීර, ඊට පස්සේ ප්‍රොටෝසෝවාවන්, ඊට පස්සේ ඇල්ගී, ඒ වගේම ශාක සහ සත්ත්ව සෛල මොනවටද අයිති වෙන්නේ? ඔව්. ශූන්‍යෂ්ටික සෛල වලට අයිති වෙනවා. එහෙනම් ශාක සහ සත්ත්ව සෛල කියන මේ දෙන්නම මොනවද වෙන්නේ? ශූන්‍යෂ්ටික.
ශූන්‍යෂ්ටික. එතකොට මෙන්න මේ ශාක සෛලයයි සත්තු සෛලයයි ගත්තාම පටල දෙකකින් වට වෙච්ච සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. පටල දෙකකින් වට වෙච්ච සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් මෙන්න මේ ශාක සෛලයට සහ සත්තු සෛලයට තියෙනවා. පටල දෙකකින් වට වූ සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත. ඒ වගේම අපි ගත්තොත් එහෙම ශාක සෛලයේ තියෙන බොහොමයක් ඉන්ද්‍රියක සත්ත්ව සෛලයේ තියෙන බොහොමයක් ඉන්ද්‍රියක මේ ඉන්ද්‍රියක වර්ග දෙකටම මොකද තියෙන්නේ? ඔව් පටලමය ආවරණයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ශාක සෛලය වගේ සත්ත්ව සෛලය මේ දෙන්නගෙම ඔබට පේනවා මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා. ඒ වගේම ශාක සෛලයයි සත්ත්ව සෛලයයි ගත්තොත් එහෙම මේ දෙකේම තියෙනවා මොනවද? මෙන්න මේ ගොල්ගි දේහ. ඒ වගේම ශාක සෛලය සත්ත්ව සෛලය ගත්තොත් එහෙම මේ දෙන්නගෙම තියෙනවා අන්තଃප්ලාස්මීය ජාලිකා. දෙන්නගෙම අන්තଃප්ලාස්මීය ජාලිකා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ලයිසෝසෝම. අපි ගත්තොත් ලයිසෝසෝම මේ දෙන්නගෙම ලයිසෝසෝම තියෙනවා. හැබැයි ශාක සෛලය ගත්තොත් එහෙම ශාක සෛලයේ විශේෂිතව තියෙනවා මොනවද? දැන් ශාකයක් ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය කරන දරුවනේ. ඒ නිසා ශාකයක් ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය කරන නිසා අපිට විශේෂයෙන්ම ඔබට පේනවා මෙන්න මේ හරිත ලව. ඒ වගේම රික්තක. මෙන්න මේ හරිත ලව සහ රික්තක කියන දෙන්නා ශාක සෛලය තුල තියෙනවා. හරිත ලව සහ රික්තක කියන දෙන්නා ශාක සෛලය තුල තියෙනවා. හැබැයි අපි සත්ත්ව සෛලය ගත්තොත් එහෙම ඔව් අපි දන්නා මෙන්න මේ සත්ත්ව සෛලය ගත්තොත් එහෙම මේ සත්ත්ව සෛලය තුල හරිත ලව නෑ. ඒ වගේම රික්තක නෑ. අපි දන්නවා ශාක සෛලයේ සෛල බිත්තිය. ශාක සෛල බිත්තිය හැදලා තියෙන මොනවා වගේද? සෙලියුලෝස් වලින් නේ. රයිට්. එතකොට අපි දන්නවා මේ ශාක සෛලයේ සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ශාක සෛලයේ සෛල බිත්තිය හැදලා තියෙනවා සෙලියුලෝස් වලින්. හැබැයි සත්ත්ව සෛලයේ සෛල බිත්තියක් නැහැ. දැන් මේක ප්‍රධාන වෙනස්කම ශාක සෛලයේ සත්ත්ව සෛලය අතර. සත්ත්ව සෛලයේ සෛල බිත්තියක් තිබ්බද පුතේ? නැහැ. හැබැයි ශාක සෛලය තුල සෙලියුලෝස් වලින් හැදිච්ච සෛල බිත්තියක් තිබ්බා. හරි. එහෙනම් ඊළඟට අපි ගත්තොත් එහෙම ශාකවල වැඩිපුර තියෙන පිටි. එහෙනම් අපි කියනවා ශාක සෛලයක සංජිත ආහාරය. ඒ කියන්නේ එයාගේ ශක්තිය ගබඩා කරන මාධ්‍ය තමයි දරුවනේ. කවුද? පිෂ්ඨය. නේද? හැබැයි අපි ගත්තොත් සත්ත්ව සෛලය හැම සත්ත්ව සෛලයක්ම නෙමෙයි බොහෝ සත්ත්ව සෛලවල සංචිත ආහාරය ග්ලයිකෝජන්. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ සංචිත ආහාරය කියන එක සමහර විට ඇතැම් විශේෂිත ජීවීන් සඳහා මද වෙනස්කමක් දක්වන අවස්ථාවන් නැතුවද නොවේ. රයිට්. එහෙනම් අපි අය පාරක් කියමු බලන්න මාත් එක්කම ශාක සෛලය සත්ත්ව සෛලය ගත්තාම මේ දෙන්න මොනවද? ශූන්‍යෂ්ටික සෛල. ශූන්‍යෂ්ටික සෛල නිසා දෙන්නටම පටල දෙකකින් වට වෙච්ච සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. පටල දෙකකින් වට වෙච්ච සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. ඒ වගේම ශාක සෛලය ගත්තොත් එහෙම සත්ත්ව සෛලය ගත්තොත් මේ දෙන්නගේ මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා. දෙන්නගේම ගොල්ගි දේහ තියෙනවා. ඒ වගේම අන්තଃප්ලාස්මීය ජාලිකා තියෙනවා. ඒ වගේම ලයිසෝසෝම තියෙනවා. මේවා පටල වලින් වට වෙච්ච ඉන්ද්‍රියක. හැබැයි අපි දන්නවා ශාක සෛලය තුල හරිත ලව සහ රික්තකය තියෙනවා. විශේෂයෙන්ම හරිත ලව තියෙන නිසා ශාක වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. දැන් සත්තු ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ නේද දරුවනේ? එහෙනම් සතුන් ගත්තොත් එහෙම සතුන්ගේ පටලමේ ඉන්ද්‍රියක විදිහට මේවා තිබ්බට හරිත ලව හෝ රික්තක නැහැ. දැන් ශාක සෛලය ගත්තොත් එහෙම ශාක සෛලයේ සෛල බිත්ති මොනවද හැදලා තියෙන්නේ? ඔව් අපි දන්නවා සෙලියුලෝස් වලින් හැදිච්ච සෛල බිත්ති තමයි තියෙන්නේ ශාක සෛලය තුල. හැබැයි සත්ත්ව සෛල ගත්තොත් එහෙම මොනවද සෛල බිත්ති දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ශාකවල සංචිත ආහාර විදිහට පිෂ්ඨය තියෙනවා. සතුන් ගත්තොත් සතුන්ගේ සංචිත ආහාරය විදිහට මොනවද තියෙන්නේ? ග්ලයිකෝජන් තියෙනවා. ඉතින් මේ දේවල් ටික අපි ටිකක් හඳුනාගෙන තිබිය යුතු වෙනවා. අපි මෙම පාඩම තුල සාකච්ඡා කරා මෙම කොටසදී විශේෂයෙන්ම බැක්ටීරියා සහ දිලීර සංසන්දනය කරා. ඒ වගේම ශාක සෛලය හා සත්ත්ව සෛලය සංසන්දනය කරා. දැන් අපි ඊළඟට බලමු ඊළඟ පාඩමේදී විශේෂයෙන්ම
මේ තියෙන එක එක ඉන්ද්‍රියකාවල ක්‍රියාකාරීත්වය ඒ වගේම ප්‍රධාන වශයෙන් තියෙන ශාක පටක හා සම්බන්ධයෙන් අපි මීළඟට සාකච්ඡා කරනවා.